Sadhu, sadhu, sadhu. Namaskara veva buduruvanate samada buduhimi saranayami. Namaskara veva damruvanate samada sadeham saranayami. Namaskara veva sangaruvanate samada mahasangha saranayami. Namaskara veva tunuruvanate samada tisarana saranayami. Sadhu, sadhu, sadhu. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ මාසය ඔබ දන්නවා, ඒ තමයි වෙසක් මාසය. ඉදිරියේදී ඒ උතුම් ත්‍රිමංගල්‍ය වෙසක් මංගල්‍ය අප හැම දෙනාට, ලෝකවාසී බෞද්ධ හැම දෙනාට උදා වෙනවා. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික වන ඉපදීම, ඒ වගේම උත්තම මහා සම්බුද්ධත්වය, පරිනිර්වාණය යන ඒ කරුණු කාරණාවන් තුන මුල් කරගෙන තමයි මේ වෙසක් පුන් පොහෝ දිනේ වැදගත් වන්නේ. ඔබ ඉතින් දන්නවා. ඒ මුල් කර ගනිමින් මේ පැවැත්වෙන වෙසක් සදහම් දේශනා මාලාවෙන් අද ඔබ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම වටිනා වූ කාරණාවක්. මේ අප සාකච්ඡා කරන්න, අප කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කරුණු බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවෙන්න මේ ලෝකෙට ලැබෙන්නේ නැති කාරණාවන් ටිකක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයට පමණක් අයිති වන කාරණාවන් කිහිපයක්. තථාගතයන් වහන්සේගේ දහම කියලා හඳුන්වන්න පුළුවන් කරුණු කාරණාවන් ටික. ඒ තමයි 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම. ඒට කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. සත්තිස් කියලා කියන්නේ කාරණාවන් 37 කියන එකයි. බෝධිපාක්ෂික කියලා කියන්නේ අවබෝධය පිණිස, බෝධි කියන්නේ අවබෝධය, පාක්ෂික කියලා කියන්නේ උපකාර වන. අවබෝධය පිණිස, ඒ කියන්නේ නිවන් අවබෝධය පිණිස උපකාර වන කරුණු කාරණා 37 පිළිබඳව තමයි මේ අද අපි කතා කරන්නේ.
එතකොට එහිදී ඔබට මතක ඇති මුලින්ම කිව්වා මේ කාරණාවන් 37 බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් පමණක් ලැබෙන තථාගතයන් වහන්සේගේ ධම්ම කියලා කියන්න පුළුවන් කරුණු ටිකයි කියලා. මොනවද ඒ 37? ඒ තමයි ඒන් කරුණු 4 ඒවා කිහිපයක් තියෙනවා. පහේ කරුණු 5 බැගින් වූ කරුණු කිහිපයක් තියෙනවා. කරුණු 7 බැගින් තියෙනවා. කරුණු 8 බැගින් තියෙනවා. ඔය ආදී විදිහට. කරුණු 4 බැගින් වෙන කරුණුවන් ටික ගැන ගත්තොත් ඒ තමයි මුලින්ම ඒ කරුණු 37යි ඒ තමයි සතර සතිපට්ඨානය. ඔන්න අපි ඉස්සෙල්ලා මේ 37 ගැන ඉගෙන ගනිමු. ඒ තමයි පළවෙනි එක සතර සතිපට්ඨානය. එතකොට සතර කියපු ගාම ඔබට තේරෙනවා කාරණා 4යි. මොනවද? සතිපට්ඨානය. සති කියලා කියන්නේ 100ට. ප ဋ ාණ කියලා කියන්නේ පිහිටවනවා කියන එක. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු සිහිය පිහිටුවේ යුතු කාරණාවන් සතිපට්ඨාන සිහිය පිහිටිය යුතු කාරණාවන් 4ක් තියෙනවා. අන්න ඒකට කියන එතකොට සතර සතිපට්ඨානය කියලා. සති කීවේ මොකක්ද? සිහිය. ප ဋ ාණය කියන්නේ පිහිටවනවා. එතකොට 4යි සිහිය පිහිටවුණු කාරණා 4. පළවෙනි එක මොකක්ද? ඒ තමයි ඒකට කියනවා කායානුපස්සනාව. පළවෙනි එක. අපි ඒ ටික ඒ වෙන වෙන මේ 4 මොනවද කියලා කතා කරන එක අපි ඉස්සරලාම 37 තේරුම් කරන් ඉමුකෝ. එතකොට පහසු වෙනවා ඔබට. එතකොට ඔන්න කරුණු 4 වගේම පළවෙනි එක තමයි දැන් 37න් ඔන්න 4ක් කතා කරලා සතර සතිපට්ඨානය කියලා ඔන්න එතන 4ක් තියෙනවා. ඊළඟට තමයි සතර සම්මප්පදාන වීරිය. චත්තාරෝ සම්මප්පදානා කියනවා. සම්මප්පදාන කියලා කියන්නේ වීරිය කියන එකයි. සම්‍යක් වීරිය කියන එක. සම්මා වායාමයේ කියන එක. මොනවද? 4යි. එතකොට උන 4 ඒවා දෙකක් කතා කළා. සතර සතිපට්ඨානය, සතර සම්මප්පදාන වීරිය. දැන් 4යි 4යි 8යි. ඔන්න 37 හැදෙන හැටි මේ. දැන් 37න් ඔන්න දෙකක් කතා කළා. සතර සතිපට්ඨානය, සතර සම්මප්පදාන වීරිය. ඊළඟට චත්තාරෝ ඉද්ධිපාදා. 4ක් වූ ඉර්ධිපාදයන්. එතකොට ඉර්ධිපාද 4ක් තියෙනවා. අපි කතා කරමු මොනවද කියලා. එතකොට ඔන්න 4 ඒවා 3ක් අපට හම්බ වෙනවා. සතර සතිපට්ඨානය, සතර සම්මප්පදාන වීරිය, සතර ඉර්ධිපාද. එතකොට 4 ඒවා 3ක් කීයද? 4 වරක් 3 12යි. ඊට පස්සේ පහේ බැගින් කරුණු තියෙනවා කිව්වනේ. ඔන්න ඒ ටික. ඒ තමයි පංච ඉන්ද්‍රියානි ඊළඟ කරුණ ටික. දැන් 37 කරුණු දැන් එක එක කතා කරන් ඉන්නේ. පංච ඉන්ද්‍රිය ඔන්න එතන 5යි. ඊළඟට පංච බල එතන ඔන්න 5යි. පංච ඉන්ද්‍රියන් 5යි. පංච බල ධර්මයන් 5යි. එතන 5යි 5යි 10යි. 10 4 බැගින් කරුණු කීයක් තිබ්බද? එතකොට 4 ඒවා 3ක් 12යිනේ. එතකොට ඒ කරුණු එතකොට 22ක් තියෙනවා දැන් ඔන්න. පහේ බැගින් කරුණු දෙකක් තිබ්බ පහ පහ පංච ඉන්ද්‍රිය පංච බල කියලා. ඊට පස්සේ 4 බැගින් කරුණු 3ක් තිබ්බ 12යි. ඒ 12යි පහේ බැගින් කරුණු දෙකයි 10යි 12යි කීයද? 22යි. ඊට පස්සේ ඔන්න ඊළඟ කරුණු ටික. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා සප්ත බොජ්ජංග. ඔන්න කරුණු 7 බැගින් තියෙනවා කිව්වනේ. එතකොට බොජ්ජංග ධර්ම 7ක් තියෙනවා. මොනවද අපි කියලා කතා කරමු. ඊළඟට තමයි ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ. ආර්ය
අෂ්ටාංගික මාර්ගය. එතකොට කරුණු 8ක් තියෙනවා එතන. ඔන්න එහෙනම් හදාගන්න ඔන්න 37 හැදෙන හැටි. සතර සතිපට්ඨානයෙන් 4යි, සතර ඉර්ධිපාදයන්ගෙන් 4යි. ඊට පස්සේ සතර සම්‍යක්ප්‍රධාන වීරියෙන් කරුණු 4යි, පංච ඉන්ද්‍රියයන්ගෙන් 5යි, පංච බල ධර්මයන්ගෙන් 5යි, සප්ත බොජ්ජංග ධර්මයන්ගෙන් 7යි, ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එකෙන් 8යි. ඔන්න ඔය එතකොට කරුණු තියෙනවා එකතුව 37ක්. ඔන්න ඔය කරුණු 37ට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඔන්න ඔය ටික ධර්මයේ කොහෙද සඳහන් වෙන්නේ? ඕවාට කොහොමද බුදුරජාණන්සේගේ ධර්මයේමයි ওই ටික කියලා කියන්නේ? ඔන්න ඒ තියෙන තැන. ඒ තමයි අපි අහලා තියෙනව නේද ධර්මයේ දහම් ගුණ ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ විදියට. තථාගතයන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤුහි. මොකක්ද ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ? ඒතර කාගේ ධර්මයේද මේ? භගවතා ධම්මෝ. ඔබේවත් මගේවත් කාගේවත් ධමයක් නෙමෙයි මේක. කාගේද ධම? බුදුරජාණන් වහන්සේගේ ධම. ස්වක්ඛාතයි. සු කියලා කියන්නේ මනාකොට කියන එක. අක්ඛාත කියලා කියන්නේ දේශනා කරා කියන එකයි. එතකොට සු අක්ඛාත කියලා කියන්නේ මනාකොට දේශනා කළා කියන එකයි. එතකොට ඔන්න පළවෙනි ගුණය ධර්මයේ ස්වක්ඛාත. ඒ ස්වක්ඛාත වෙන දේවල් මොනවද මේ කියන එක තමයි දැන් මේ කතා කරන්නේ. ඒ තමයි මේ අපි කතා කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. තමයි මනාකොට දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒක ඉස්සරහට සාකච්ඡා වෙනවා. ඊළඟට ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ. සන්දිට්ඨික කියලා කියන්නේ ස්වාන් දෘෂ්ටික මේ ජීවිතයේදීම දැකගත හැකි කියන එකයි සන්දිට්ඨික කියලා කියන වචනේ තේරුම. එතකොට මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි ධර්ම මොනවද? අන්න මේ 37. ඒ මොනවද කියන එක ඔන්න ඉස්සරහට විස්තර වෙනවා. දැන් මේ අපි කතා කරන් යනකොට මේ 37යි කියන එක. ස්වක්ඛාත මුලැමැදාග පිරිසිදු ලෙස පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් මනාකොට දේශනා කළ මේ ජීවිතේෙදීම අවබෝධ කරගත හැකි සම්දිට්ඨික අකාලික කාලේ පහර කෑමකට ලක් නොවන ඒහි පස්සික ඇවිත් බලන්නේයි කිව හැකි ඕපනයික තමා තුළින් උපදවාගත යුතු තමා තුළින් බැලිය යුතු පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු. විඤ්ඤු කියලා කියන්නේ නුවණැති කියන එක. එතකොට මේ ධර්මයේ පුරුදු කරන්නේ නුවණ තියෙන කෙනෙක්. මේ ධර්ම කාරණාවන් කෙනෙක් පුරුදු කරනවා නම් ජීවිතේට ඇති කරගන්න ඕනේ. ඇති කරගන්නේ නුවණ තියෙන කෙනෙක් විතරයි. විඤ්ඤු. ඒ විඤ්ඤු කියන්නේ නුවණැත්තා කියන එක. ඒ විඤ්ඤු පුරිසෝ නුවණැති පුද්ගලයාගේ ඒ නුවණැති පුද්ගලයන්ගේ ඒ ඥානීය මට්ටම් වෙනස්නේ. නුවණ තිබුණට හැමෝගෙම නුවණ එක සමානද නැහැනේ. හැබැයි නුවණැති හැබැයි නුවණ එකින් එක්කනට වෙනස්. ඒකයි පච්චත්තං වේදිතබ්බෝ. තම නැන පමණින් කියන එක ඒකේ තේරුම. පච්චත්තං වේදිතබ්බෝ. විඤ්ඤු කියලා කියන්නේ නුවණැති කියන එක. තම නැන පමණින් තේරුම් ගත යුතු කියන එක තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු කියන එකේ තේරුම. එතකොට ස්වක්ඛාත ගුණයෙන් යුතු ස්වක්ඛාතයේ කිව හැකි සන්දිට්ඨිකයයි අකාලිකයයි ඒහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි කිව හැකි දේ මොකක්ද? ඒ තමයි දේශනා කරන කතමේ චතේ ධම්මා. ඒ තමයි මේ ධම ස්වක්ඛාත සන්දිට්ඨික අකාලය කියලා කියන්න පුළුවන් ඒ ධම ටික. ඒ තමයි මේ අපි කතා කරන්න යන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික. ඒ මේ බෝධිපාක්ෂික ධර්මය කියලා මේ මෙතන තමයි විස්තර වෙන්නේ. තේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ කතමාච තේ ධම්මා
අම්හාකම් භගවත අරහතා සම්මා සම්බුද්ධේන අභිඤ්ඤා දේශිතා ඒ ශාවකා සාදුකං උග්ගහෙත්වා සේවිතබ්බා භාවේතබ්බා බහුලීකෝ විතර හරි ලස්සනට දේශනා කරනවා. ඒ තමයි ශ්‍රාසනස දේශනා කරනවා යම් ශ්‍රාවක කෙනෙක් යම් ධර්මයක් මනවින් ඉගෙනගෙන යම් ධර්මයක් කියලා කියවනේ ආන්ගේ යම් ධර්ම මොනවද කියන එක ඔන්න දේශනා කරනවා බුදුරජාණන්සේ. යම් ශ්‍රාවක කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා යමෙක් ප්‍රතිඥා දෙනවා නම් අන්න ඒ කෙනෙක් ධර්මයේ යයි කියා මනවින් ඉගෙනගෙන සේවනය කළ යුතු වේද. ඒක තමයි ආසේවිතබ්බා කිව්වේ. උග්ගහෙත්වා කිව්වේ ඉගෙන ගන්නවද. ආසේවිතබ්බා සේවනය කළ යුත්තේද. භාවේතබ්බා භාවිතා කළ යුත්තේද. බහුලීකාතබ්බා බහුල ලෙස ප්‍රගුණ කළ යුත්තේද. මේ සසුන් බඹසර චිරාත් කාලයක් පැවතුන කල්හි බොහෝ ජනයාට හිත දැන් මෙතන තමයි තින්නේ යදිදම් බ්‍රහ්මචර්යයන් අධ්‍යනියන් අස්ස චිරත් හිතිකන්. ඒක තමයි මේ බ්‍රහ්මචාරියාව මේ ශාසනයට කියන නමක් තමයි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. මේ ශාසනයේ චිරස්ථිතිය පිණිස පවතිනා වූ තදස්ස බහුජන හිතාය බොහෝ ජනයාට හිත පිණිස. දැන් අපි ওই වචනේ අහලා තියෙනවනේ. බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානගේ දව කොහෙද ආය හම්බෙන්නේ අපිට. ඇයි ශ්‍රාවකයන්ට ධර්ම ප්‍රචාරය දෙන්න කියනකොට භාග්‍යවතුන් වහන්සේ මොකක්ද දේශනා කළේ? මේ වචන ටිකම දේශනා කළේ. බහුජන හිතාය සුඛාය සදේව මනුස්සාය චරත බික්කවේ චාරිකං බහුජන හිතාය. අන්න එතකොට චාරිකාවේ වඩිමින් කියන්න කියපු බණ ටික තමයි මේ ධර්මයේ කියලා බුදුරජාණන්සේගේ ධර්මයේ කියලා කියන්න කියපු ටික තමයි මේ මොනවද කියලා කියලා දෙන්නේ. දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. බොහෝ ජනයාට සැප පිණිස ලෝකානුකම්පාවෙන් යහපත පිණිස දෙවි මිනිසුන් හට ඒ කවර ධර්මයක් අපගේ භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් විශිෂ්ට වූ නුවණින් වදාරන ලද්දේ වෙයිද. අන්න මොනවද ඒ ධර්ම. ඔන්න එතකොට දැන් මේ මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනනේ බුදුරජාණන්සේ මක්කද දේශනා කළේ බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ මොකක්ද කියා. ඔන්න බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ මොකක්ද කියන එකට හරිම උත්තරي හම්බ වෙන අපිට දහමින්ම. දැන් බුදුරජාණන්ගේ ධර්මයේ කියා ගොඩාක් එක දේවල් කරනවනේ. මේක දහමයි අරක දහමයි නෑ මෙහිමෙක්කුත් කියලා තියෙනවා මෙහිමයි අරවයි මෙහිමයි කියලා නෑ. ඔන්න හරියටම ශාස්ත්‍රුන් වහන්සේම ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම යනු කුමක්ද කියලා ඔන්න දේශනා කරනවා. බොහෝ ජනයාට හිතසුව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත පිණිස පවතින ධර්ම මේ ශාසනයේ චිරස්ථිතිය පිණිස පවතිනා වූ ධර්මයන් ටික මොකක්ද කියලා. ඒකට ඔන්න බුද්දිසම්. දැන් කෙනෙක් සමහර අය හිතන්නේ බුද්දිසම් කියලා මොනවද මේ එක දේවල් කියනවනේ. ඉන්දියානු ශිෂ්ටාචාරය අරකයි දැන් ওই බෞද්ධ ශිෂ්ටාචාරය කිය උගන්වන්න ඉගෙන ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ බුදු දහම කියලා ඉගෙන ගන්න හම්බෙන්නේ. පෝරුවේ නගින කතා. ඕවනේ අපිට හම්බෙන්නේ චාරිත්‍ර වාරිත්‍ර කිය ඔය ටිකනේ බුද්දිසම් කියලා ඉගෙන ඔන්න දැන් සැබෑ බුද්දිසම්. ඔන්න තථාගතයන් වහන්සේගේ ධර්ම මොකක්ද? ඔන්න දේශනා කරනවා. එනම් සෙය්‍යති ඉදම් චත්තාරෝ සතිපට්ඨාන. ඔන්න බුද්ධ ආගම. මොකද්ද? සතර සතිපට්ඨානයයි. ඒ තමයි මොකක්ද? දැන් සතර සතිපට්ඨාන කියන එකේ වචනේ අපි තේරුම් ගත්තා. සති කියලා කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටවනවනේ. සිහිය පිහිටුව යුතු කාරණා 4. ඔන්න බුද්ධ ආගම. මොනවද? පළවෙනි එක කායානුපස්සන. අනුපස්සනා කියලා කියන්නේ අනුව බැලීම කියන එක. එතකොට කුමක් අනුවද බලන්නේ? කුමක්ද බලන්න උපයෝග කරන? කායානුපස්සන. කයෙහි යථා ස්වභාවය අවබෝධ වන පරිදි බැලීම. සිහිය පිහිටුවීම. බැලීම නෙමෙයි හරි වචනේ සිහිය පිහිටුවීම. ඒකට කියනවා කායානුපස්සනා කියලා. කයේ යථා ස්වභාවය. එතකොට කයේ යථා ස්වභාවය අවබෝධ වන පරිදි සිහිය පිහිටුවීම
දැන් සිහිය පිහිටුන කාරණා හතරෙන් පළවෙනි එක කායानुපස්සනාව. අනුපස්සනා කියන්නේ මොකද්ද? අනුව බලනවා කියන එකනේ. ඒතර කුමක් අනුවද? කය මුල් කරගෙන කයේ යථා ස්වභාවය අවබෝධ වන පරිදි සිහිය පිහිටවනවා. ඔන්න ඒක තමයි බුදුරජාණන්සේගේ ධර්මය කියලා කියන්නේ. ඒ තමයි මොනවද? ආනාපාන සතිය, ඊළඟට අසුභය, ධාතු මනසිකාරය, සති සම්පජන්‍ය, ඉරියාපත භාවනාව, ඔය කියන භාවනාවන්. නව සීවතකය ආදී කරුණු කාරණාවන්. එතකොට ওই ටික සතර සතිපට්ඨානේ පළවෙනි කරුණ. සිහිය පිහිටුවිය යුතු. ඔන්න බුද්ධ ආගම. ඊට පස්සේ සිහිය පිහිටුව ඊළඟ කරුණ මොකද්ද? හතරෙන්. වේදනානුපස්සන. අනුපස්සනා කිව්වේ අනුව බලනවා කියන එකනේ. කුමක යථා ස්වභාවය අවබෝධ පනරද බලන්නේ. විදීම් වල යථා ස්වභාවය අවබෝධ වන පරිදි සිහිය පිහිටුවීම වේදනානුපස්සන. ඒකේ තියෙනවා ඉතින් සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා, නිර්ආමිෂ සාමිෂ කියලා විදිහට ධර්මයේ විස්තර වෙනවා සතර සතිපට්ඨානේ. එතකොට ඔන්න බුද්ධ ධර්මය කියලා යමෙක් සොයනවනම් බුදුරජාණන්සේගේ ධර්මය යනු මොකක්ද? මං ආසයි බුදුරජාණන්සේගේ ධර්මය ඉගෙන ගන්න කියලා. එහෙනම් එයා ඉගෙන ගත යුතු ධර්මයේ සෙවිය යුතු ධර්මය යනු මොනවද මේ? අන්න සතර සතිපට්ඨානය. එතකොට ඒව තමයි කෙනෙක් ඉගෙන ගන්න. කෙනෙක් පුරුදු කරන්නේ. ධර්මයේ හැසිරෙනවා කියන්නේ ඔන්න ඕකටයි. එතකොට ඒ ධර්මයේ කරුණු හතර බැගින් තියෙනේ වගේ පළවෙනි කරුණු දෙක තමයි කතා කරන්නේ. සිහිය පිහිටුව යුතු. සතර සතිපට්ඨානයටයි. ඊළඟ එක චිත්තානුපස්සන. සිතෙහි යථා ස්වභාවය අවබෝධ වන පරිදි සිහිය පිහිටවීම. ඒක තියෙනවා ඉතින් වෙන වෙනම විස්තර වෙනවා. සරාගී සිත හඳුනා ගන්නවා, ඊට පස්සේ විතරාගී සිත හඳුනා ගන්නවා, ද්වේෂ සිත හඳුනා ගන්නවා, ද්වේෂ රහිත සිතක් හඳුනා ගන්නවා, මෝහ සිත හඳුනා ගන්නවා, මෝහ රහිත සිත හඳුනා ගන්නවා, සමාහිත සිතක්, දැන් මගේ හිත අසමාහිතයි, දැන් මගේ සිත විසිරිලා, දැන් මගේ හිත විසිරිලා නැහැ, සමාහිතයි, සංසුන්. ඔය ආදී විදිහට ධානය වලට පත් වෙලා දැන් ධානය වලට පත් වෙලා නැහැ, විමුක්තිමත් සිතක් විමුක්තියට පත් වෙලා නැහැ. ඔය ආදී විදිහට සිතෙහි විවිධ පරයයන් ගැන අන්‍යය මනාකොට සිහිය පිහිටවලා තේරුම් ගන්නවා. එතකොට ඒ ක්‍රම අන්න ඉතින් දැන් මේ වෙලාව අනුව අපිට ඔක්කොම විස්තර කරන්න හැකියාවක් නෑ. ඒක සතර සතිපට්ඨානය ඉගෙන ගන්නකොට සතිපට්ඨාන සංයුක්තේ සතිපට්ඨාන සූත්‍රේ ඒ කොහොමද කියනවා විස්තර වෙනවා. එතකොට ඒක තමයි ධර්මඥානය කියලා කියන්නේ. ඒ ධර්මඥානය තමයි ඒ ධහම තමයි අන්නේ ඊට පස්සේ යාගේ ජීවිතේට පුරුදු කරගන්නේ. ඒකට තමයි කියන්නේ ධර්මයේ හැසිරෙනවා කියලා. එතකොට සතර බැගින් වූ කරුණු වල තුනක් කතා කරා. සතර බැගින් වූ කරුණු වල පළවෙනි එකේ කරුණු තුනක් කතා කළා. හතරවෙනි එක සතිපට්ඨානයද මොකද්ද? ඒවට කියන ධම්මානුපස්සන. ධර්මයන්. එතන ධර්මයන් කීපයක් තියෙනවා. ආයතන. ආයතන කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මනස. ඔය ආයතනයන්ගේ යථා ස්වභාවය අවබෝධ වන පරිදි සිහිය පිහිටවනවා. ඊළඟට මේ ධම්මානුපස්සනාවේ තව එකක් තියෙනවා පංච උපාදානස්කන්ධ කියලා කොටසක්. එතකොට මේ පංච උපාදානස්කන්ධයන් යථා ස්වභාවය අවබෝධ වන පරිදි සිහිය පිහිටවනවා. ඊළඟට මේ ආයතනයන් වල තියෙන බොජ්ජංග කියලා කොටසක්. ඒ බොජ්ජංග ධර්මයන්හි යථා ස්වභාවය අවබෝධ වන පරිදි සිහිය පිහිටවනවා. චතුරාර්ය සත්‍ය කියලා වෙනම කොටසක් තියෙනවා ඒ ධර්මයන්ටයි ධම්මානුපස්සනාවේ. ඒ චතුරාර්ය සත්‍යෙහි යථා ස්වභාවය අවබෝධ වනකොට සිහිය පිහිටවනවා. ඊට පස්සේ පංච නීවරණ කියලා තියෙනවා කොටසක්. ඒ නීවරණ ධර්මයන් යථා ස්වභාවය අවබෝධ වන පරිදි යන සිහිය පිහිටවනවා. ඒ ධම්මානුපස්සනටයි කොටස්. එතකොට ඔන්න ඔය ටිකට කියනවා සතර සතිපට්ඨානය කියලා. බෝධිපාක්ෂික ධර්මයෙන් බුදුරජාණන්සේගේ ධර්මීලද මෙතන විස්තර වෙන සෙය්‍යතේද මොනවද ඒ ධම අර ලෝකානුකම්පාවෙන් යුතු දෙවියන්ට හිත පිනිස පවතින භාග්‍යතුන් වහන්සේ දේශා වදාළ ධර්මයේ මොකක්ද කියලා දැන් කියන් ආවනේ සුවක්ඛාත සම්දිට්ඨික කාලේ ගුණෙන් යුතු. ඒතර සුවක්ඛා සම්දිට්ඨික කාලේ ගුණෙන් යුතු දේ මොකද්ද? මේ සතර සතිපට්ඨානෙ.
දෙවි මිනිසුන්ට යහපත මිනිස පවතින දහම මොකද්ද? මේ සතර සතිපට්ඨානය. ඒතකොට පළවෙනි එක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. ඊළඟ ටික මොකද්ද? සබෝධිපාක්ෂික ධර්ම 37 ඊළඟ එක. සතර ඉරිදිපාද. එතකොට මේ සතර ඉරිදිපාදත් අර මේ බෝධ්‍යංග ධර්ම 37ම සුවක්කාත සම්දිට්ඨික කාලයේ ගුණයෙන් යුක්තයි. මේ මිනිසුන්ගේ යහපත වෙනස දේශනා කරලා තියෙන්නේ. තථාගතයන්ගේ දහම බුදු දහම කියලා කියන්න පුළුවන් ওই 37ටයි. ඒක තමයි මේ විස්තර කරන්නේ. ඊළඟට සාසුන් වහන්සේ දේශනා චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන. සතර සම්මප්පදාන වීරිය. ඒකට කියනවා තව වචනයක් සම්මා වායාම කියලා. ඒ තමයි ඒකෙන් කරුණු දෙක හතරක් තියෙනවනේ. හතරෙන් දෙපැත්තක් අකුසල් ප්‍රහාණය පැත්තට, හතරෙන් ඉතුරු වෙන කරුණු දෙක කුසල් වැඩි වීම පැත්තට. ওই විදිහට තමයි වෙන් වෙන්නේ. ඒකේ පළවෙනි එක තියෙන්නේ කොහොමද? සතර සම්මප්පදාන වීරියේ නූපන් අකුසල ධර්මයන් නූපද වීම පිණිස අන්න වීරිය කරනවා. චන්දං ජනේති වායමති චිත්තං පග්ගණ්හාති පදහති. ඒ කියන්නේ චන්දං ජනේති කැමැත්ත ඇති කරගෙන. එතකොට මිනිස්සුගේ හිතේ එකපාරම බෑ කැමැත්තක් තියෙන්න ඕනේ ඒකට. තථාගතයන්ගේ ධර්ම මොකක්ද කියලා මම ඉගෙන ගන්න ඕනේ කියලා ඊට ඉස්සෙල්ලා කැමැත්තක් එන්න ඕනේ. ඒ කැමැත්ත මුල් කරගෙන උත්සාහ කරන්න ඕනේ, වෑයම් කරන්න ඕනේ. නැතුව කැමැත්තක් නැතුව ඕන මිනිස්සුෙකුට බෑනේ. දැන් විෂයක් වුණත් අපි තෝරගන්නේ අපි කැමැති විෂය නේද? කෑමක් වුණත් තෝරගන්න ගියත් අපි කැමැති කෑම අපිට ඉස්සෙල්ලා කැමැත්ත කියන කෙනව නේද? ධර්මයටත් එහෙම තමයි. කුසල් වැඩිවීමටත් එහෙමද? කුසල් වඩන්න ඕන කියලා කැමැත්තක් තියෙන්න ඕන. අකුසල් ප්‍රහාණය කරන්න ඕන මම කියලා යට කැමැත්තක් තියෙන්න ඕන. ඒකයි චන්දං ජනේති කිව්වේ. වායමති වෑයම් කරනවා. විරියං ආරභති වීරිය ඇති කරගන්නවා. චිත්තං පග්ගණ්හාති පදාති. ඒ සඳහා දෙදි අදිෂ්ඨානික කැපවීමකින් මුල් වෙනවා. මොකේදද? අකුසල් ප්‍රහාණයට. මොන අකුසල්ද? නූපන් අකුසල් නූපදවන්න. පළවෙනි එක සතර සම්මප්පදාන වීර්යය. දෙවෙනි එක උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස දැන් අකුසලයක් ඉපදිලා එය ප්‍රහාණය කරන්නත් අන්න චන්දං ජනේති වායම චිත්තං පග්ගණ්හාති පදහති. දෙවෙනි එක සිත දැඩි කරගන්නේය, වීරිය කරන්නේය, වෑයම් කරන්නේය, වීරිය කරන්නේ සිත දැඩි කරගන්නේය. මොන අකුසල? කුසල් පැත්තට කියවනේ. නූපන් කුසල ධර්මයන් අන්න උපදව ගන්න. ඊට පස්සේ අන්න වීරිය කරනවා. චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්නේය. ඒ වෑයම් කරන්නේය. වීරිය ආරම්භන්නේ චිත්තං පග්ගණ්හා සිත දැඩි කරගන්නේය. කුසලයට. තුන්වෙනි එක වීරිය. සම්මප්පදාන වීරිය තුන්වෙනි එක. හතරවෙනි එක කුසල් පැත්තම උපන් කුසල ධර්මයන් භාවනා වශයෙන් වැඩි දියුණු කර ගැනීම පිණිස අන්න ඊට පස්සේ කැමැත්ත ඇති කරගන්නේය, වෑයම් කරන්නේය, වීරිය ආරම්භන්නේ සිත දැඩි කොට ගන්නේය. ඔන්න බුදුදහම. සතර සතිපට්ඨානය, සතර සම්මප්පදාන වීරිය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. ඉතින් ඔය විස්තර ඇතුව කරුණු විස්තර කරනවා. දහමේ සූත්‍ර පිටකයේ විවිධ තැන්වල විස්තර වෙනවා. ඊට පස්සේ අභිධර්මයේ උනත් තියෙනවා. හැම තැනකම තියෙනවා. ඊට පස්සේ චත්තාරෝ ඉද්ධිපාද. දැන් විනය කියලා අභිධර්මයේ කියලා ගත්තත් සූත්‍ර කියලා ගත්තත් මේ බෝධිපාක්ෂික ධර්ම තමයි විස්තර වෙන්නේ. වෙන එකක් වෙන කිසිම දෙයක් ගැන නෙමෙයි. ගේ හදා ගන්න හැටි, පොඩි ළමයට කවවන්නේ කොහොමද? සෞඛ්‍ය පාඩම්. ඊට පස්සේ ගෘහ විද්‍යාව. ඒව නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්මයේ කියලා උගන්වන්නේ. මෙන්න මේ ටික. ඊට පස්සේ ඔන්න හතර බැගින් කරුණු දෙකක් දැන් කතා කළා. සතර සතිපට්ඨානය, සතර සම්මප්පදාන වීර්යය. ඊළඟ එක චත්තාරෝ ඉද්ධිපාදා. ඉර්ධිපාදයන්. ඉර්ධිපාද කියලා කියන්නේ ඉර්ධීන්. දැන් අපි ගන්නේ ඔය අහලා තියෙන අහසෙන් යනේවා, හිත දකින්නේවා. ඊළඟට ගත්තාම අර නොයෙකුත් 이르දි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවන්
බිත්ති විනිවිද පර්වත හරහා ගමන් කරන ඒවා, පොළවේ කිමිදිලා වෙන තැනකින් මතුවෙන ඒවා 이르දිනේ. ඊට පස්සේ දිබ්බ චක්කු, දිබ්බ සෝත, දුර තිබෙන ශබ්ද දැනගැනීමේ ඇසීමේ හැකියාව, දුර තිබෙන රූප දැකීමේ හැකියාව, දෙවියන් එක කතා කරන ඒවා, ඔයව ඔක්කොම ඒ දේවල් ඇති කරගන්න උපකාර වන කරුණු 4ක් තිබෙන්නේ. ඒවට කියනවන්න 이르දිපාද ධර්මයන් කියලා. ඒකේ පළවෙනි එක තමයි ඡන්ද පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං. දෙවෙනි එකට කියනවා චිත්ත සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං. තුන්වෙනි එකට කියනවා විරිය පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං. හතරවෙනි එකට කියනවා ඒකේ විමර්ශා පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා කියනවා. ඡන්දය කිව්වේ කැමැත්ත. එතකොට අකුසල් ප්‍රහාණයට කුසල් උපදවා ගැනීම පිණිස අන්න වීරිය කැමැත්ත මුල් වෙන්නේ. එතකොට ඒ කැමැත්ත මුල් කරගෙන තමයි අන්න යා 이르දිපාද වඩන්නේ. ඊට පස්සේ අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්න යාට ඊට පස්සේ උපකරන්නේ වීරිය. අන්න ඒකට කියන වීරිය 이르දිපාදේ කියලා. ඊට පස්සේ අකුසල් ප්‍රහාණය කරමින් කුසල් වඩන්න ඊට පස්සේ උපකාර වෙන්නේ එක්ක යාට චිත්තේ. චිත්තේ කියන්නේ ඒකට අදිෂ්ඨානය කියලා. ඡන්ද චිත්ත විරිය අදිෂ්ඨානයේ විරිය. ඊට පස්සේ විමර්ශනේ. අකුසල් ප්‍රහාණයට කුසල් වැඩිවීමට යාට උපකාර වුණේ යන්නේ විමර්ශන නෝනින් විමසීමයි යා මුල් කරගත්තේ. ඔය හතරෙන් එකක් මුල් කරගෙන අන්න අකුසලයේ ප්‍රහාණය කරන කුසල් වඩනවා. 이르දිපාද. ඒ හේතුවෙන් අන්න 이르දි ප්‍රාතිහාරයන් ආදී දේ ඇති කර ගැනීම හැකියාව තියෙනවා. ඉර්ධි ප්‍රාතිහාරය පාණ්ඩ ආස කෙනෙකුට දෙවියන්ට එක කතා කරන්න ආස කෙනෙකුට දැන් දෙවියෝ එක්ක කතා කරන්න යන්නේ අද අපි කොහේ හරි ඔය දේවාලයක් අසින මිනිස්සෙකුනේ දෙවියෙක් කියලා කියන්නේ. ඒතකොට දෙවියොත් එක්ක කතා කරන්නේ ওই විදිහටනේ. ඒතකොට අපේ ශ්‍රාවකයන් වහන්සේ හරි ලස්සනට දෙවියොත් එක්ක කතා කරන දෙයියෝ බලන්න හරි ක්‍රමී. දැන් දෙයියෝ බලන්න කියලා වෙන ක්‍රම වලට යන්නේ පළතුරු වට්ටියක් දීලා 10 කොලයක් තියලා. ඒතර දෙයියෝ පාවිච්චි කරන්නේ මොනවද? සල්ලි, රුපියල්. ඇයි 18 ඉස්සරලා යන්න 5000 තිබ්බොත් එහෙනම් දෙයියෝ ඉස්සරලා ගන්නවා. ඔය වගේවනේ තියෙන්නේ. එතකොට ඒ තමයි දහමක් දන්නේ නැති අඥාන පුද්ගලයන්ගේ ස්වභාවයන්. ඉතින් එයා දන්නේ මේ විදිහට දෙයියෝ දකින්න. සැබෑ ලෙස දෙයියෝ දැකලා දෙයියොත් එක්ක කතා කරන්න පුළුවන් විදිහට දෙවිය ලෝකෙටම උනත් ගිහිල්ලා කතා කරන්න පුළුවන් ආකාර හරි ලස්සනට ඒ ඉර්ධිපාද සංයුත්තේ ධර්මයේ තියෙනවා සංයුත්ත නිකායේ. හරි ලස්සනට මේ සිතක් දියුණු කරලා මේ දේවල් ඇති කරගන්නේ කොහොමද කියන එක මේ ඉර්ධිපාදයන් ඔස්සේ භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරනවා. දෙයියෝ දකින්න තියෙන්නේ 5000න්වත් 1000න්වත් නෙමෙයි. හරි ලස්සනට ඒවා විස්තර කරනවා. මේ ඉර්ධිපාද ඔස්සේ. ඊළඟට ඔන්න 4 බැගින් කරුණු 3 ඉවරයි දැන්. 37න්. ඊළඟට මොකද්ද? 5 බැගින් තිබෙනේවනේ. 5 බැගින් දෙකක් තිබුණේ 10ක්. ඒකෙන් පළවෙනි පහට මොකද්ද කිව්වේ? පංච ඉන්ද්‍රිය කියනවා. ඊළඟ පහට මොකද්ද කිව්වේ? පංච බල කිව්වා. එතකොට මේ පංච ඉන්ද්‍රිය පටන් ගන්නේ අපි අහලා තියෙන පෘථග්ජන භූමි ඉක්මවලා. ඒ බුදුරජාණන් ශ්‍රාවකකට පෘථග්ජනියෙක් කියන්නේ නැහැනේ. ඒ පෘථග්ජන භූමි ඉක්මවනවත් එක්කම ඔහුට පිහිටන බල ධර්ම ඉන්ද්‍රිය ධර්මයන්ට කියනවන්න පංච ඉන්ද්‍රිය කියලා. මොනවද? ශ්‍රද්ධාව නම් වූ ඉන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රියං, විරිය ඉන්ද්‍රියං, සති ඉන්ද්‍රියං, සමාධි ඉන්ද්‍රියං, ප්‍රඥා ඉන්ද්‍රියං. ඔන්න 5. ඉන්ද්‍රිය ධර්ම 5. ප්‍රඥා ශ්‍රද්ධාව කියන්නේ යට ඉන්ද්‍රියක්. වීරිය කියන්නේ යාගේ ඉන්ද්‍රියක්. සතිය කියන්නේ ඉන්ද්‍රියක්. ඊට පස්සේ සද්ධා විරිය සති සමාධිය කියන්නේ ඉන්ද්‍රියක්. ප්‍රඥාව කියන්නේ ඉන්ද්‍රියක් කියලා. දැන් අපිට ඉන්ද්‍රිය ඕගන්ස් කියලා අපි දැන් ඉන්ද්‍රියකින් වෙන කාරණාව මොකද්ද? දැන් මොළය කියන්නේ ඉන්ද්‍රියක්. හදවත කියන්නේ ඉන්ද්‍රියක්. අක්මාව කියන්නේ ඉන්ද්‍රියක්. එතකොට ඔය දැන් අක්මාව අහක් කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? මොළය අහක් කරලා ඊතුරු ඉන්ද්‍රියන් ටික හොඳට තියෙනවා. මොළේ නෑ. මොළය ගලවලා අයින් කළා. ඊට පස්සේ වෙන හදවත තියෙනවනේ. ආ පුළුවන් දුවන්න. එහෙම පුළුවන් මේ නිකම් මේ සාමාන්‍ය ශරීරයක්වත් අක්මාව අහක් කරලා හදවතයි මොළේ තියෙනවනේ අක්මාව වුන්නේ. මේ දෙකෙන් දුවන්න එහෙම පුළුවන්ද? බෑනේ.
එක එක ඉන්ද්‍රිය සාමාන්‍ය මේ අපේ ශරීරයේ වුණත් ඒ ඉන්ද්‍රිය ඒ එක එක අනිත් ඉන්ද්‍රිය හැම එකටම උපකාරයිනේ. අනේක ඉන්ද්‍රියක් කියලා කියන්නේ. ඒ වගේ ශ්‍රද්ධාව කියන්නේ ඉන්ද්‍රියක්. වීරිය කියන්නේ ඉන්ද්‍රියක්. ධර්මයේ. සතිය කියන්නේ සිහිය කියන්නේ ඉන්ද්‍රියක්. සමාධිය කියන්නේ ඉන්ද්‍රියක්. ප්‍රඥාව කියන්නේ ඉන්ද්‍රියක්. ඒ වගේන් තමයි මේ එක එක හැම එකකම උපකාරයෙන් තමයි ධර්ම මාර්ගයේ ඇදගෙන යන්නේ. කය පවත්වන්නේ දැන් අර කියපු ඒ ඉන්ද්‍රියන් ටික මොලේ, හදවත, අක්මාව ඔය ටික වකුගඩු එක එක උපකාරයෙන් දුවන්නේ. එකක් නැති වුණොත් අනිත් හතරක් තිබ්බනේ කියලා යන්න බෑනේ. අන්න ඒ වගේ තමයි. ඉන්ද්‍රිය ධර්ම පහයි. දැන් ඕක හරි ලස්සනට ඔයගේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන වෙන වෙනම විස්තර වෙනවා ඉතින්. මේ කාලය යන අපිට කියලා දෙන්නේ නැහැ. ඒකට ඔබට ආසයි නම් අන්න ඉන්ද්‍රිය සංයුක්තය කියවලා ඉන්ද්‍රිය ධර්ම ගැන ඉගෙන ගන්න පුළුවන් සංයුත්ත නිකායේ තියෙනවා. ඒක ශ්‍රාවකයන් වහන්සේගේ ධර්මයේ සොයනවා කියන්නේ. බුදුදහම යන කුමක්ද කියලා කියන්නේ මෙන්න මේ ටික. ඊට පස්සේ බල ධර්ම. ඒ ඉන්ද්‍රිය ධර්මයන් ටික හොද්දට පිහිටියට පස්සේ ධර්මයේ හඳුනන ඒවට බලයක් කියලා යාගේ. එතකොට ඒකට කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නෙමෙයි. එතකොට ඒක ශ්‍රද්ධා බලයයි. වීරියගේ බලයක් ඉන්ද්‍රියක් නෙමෙයි. එතකොට ඒක වීරිය බලය. සතිය ඉන්ද්‍රියක් වෙන්නේ. එතකොට එයාගේ සති බලය. සමාධි බලය. ප්‍රඥාව බලයක්. ඔන්නෝමයි ධර්මයේ තියෙන්නේ. ඒතර බල සංයුක්තයේ කරුණු හරිය ලස්සනට විස්තර වෙනවා. සංයුත්ත නිකායේ. ඒතර සාස්ත්‍රණස මෙන්න මේවයි කියලා අපිට කියලා දීලා අපි අතරමං කරලා නැහැ ඊට පස්සේ ඒව නොකිය ඉඳලා. ඒවා හරිය ලස්සනට මේ එකින් එක විස්තර කර සාස්ත්‍රණස දේශන බලන්න සම්මා සම්බුද්ධත්වයේ කිව්වේ ඒකයි. මේ දේවල් ප්‍රගුණ කිවීම තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. මේ දේවල් ප්‍රගුණ කර ගැනීම කරගෙන ශ්‍රාවකයන්ට අවශ්‍ය ආකාරයට ශ්‍රාවක ඥානයට ගැලපෙන ආකාරයෙන් දේශනා කළ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එයයි දහම. ඊළඟට පංචේන්ද්‍රිය ඔන්න පංච බල දැන් ඔන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ අපි සතර සතිපට්ඨානය කතා කළා, සතර ඉර්ධිපාද කතා කළා, ඊට පස්සේ සතර සම්ප්‍රදාන වීරිය කතා කළා, පංච ඉන්ද්‍රියන් ගැන කතා කළා, පංච බල ගැන කතා කළා. සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරන් ගියේ. ඊට පස්සේ පංච ඉන්ද්‍රියන් පංච බලානි සප්ත බොජ්ජංග ඔන්න කරුණු හතක් එනවා. හතේ ඒවා ටිකක්. බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග. අවබෝධයේ පිණිස උපකාර වන කාරණා කියන එකයි. බොජ්ජංග කියන එකේ තේරුම. එතකොට ඉස්සෙල්ලා කොහොමද තියෙන්නේ සප්ත බොජ්ජංග කියලානේ. ඒතර අවබෝධයේ පිණිස උපකාර වන කාරණා හත. පළවෙනි එක භාගතුන දේශන සති සම්බොජ්ජංගය. සතිය කියලා කිව්වේ අන්නර 100මයි. සතර සතිපට්ඨානයමයි. සති සම්බොජ්ජංගය. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවා. ධම්මවිචේ කියලා කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් ඉන්න. දැන් ඔය අනිත්‍ය ගැඹුරුයි දුක අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අනාත්ම වූ හරිය ගැඹුරුයි. එතකොට එයාට ඒ කියන්නේ ශ්‍රාවකෙක් නෙමෙයි යා. පෘථග්ජන පුද්ගලයෙක්. එතකොට මේ දේවල් ඉගෙන ගන්න ආසාවක් නැහැ. මේ දේවල් ගැඹුරුයි යෝ අපිට ගැලපෙන්නේ නැහැ. තව අපි පොඩි ලොකු කතා නැහැ මේවට. බුදුරජාණන්ගේ ශ්‍රාවකත්වයේ පිහිටන්නේ මෙන්න මේ කාරණාවන් තේරුම් යාමෙන් අවබෝධයේ පිණිස නුවණින් විමසීමත් එක්කයි. නැතු යා ශ්‍රාවකෙක් නෙමෙයි. නැතු ඉතින් සෑයක් වෙන්ද කියලා ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. මල් තිබ්බා කියලා ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ආමිෂේ වුණත් හරියට පුදන්න දන්නේ මෙන්න මේ දේවල් මේ ප්‍රතිපත්තිය කියලා ප්‍රතිපදාව පිළිබඳ මේ විදිහට දන්න කෙනා තමයි හරි විදිහට ආමිෂේ වුණත් කරන්නේ. අනිත් කෙනා ඉතින් සාමාන්‍ය විදිහට ඔය පොඩි මේ එකක් එයා ඉතින් ලාමක සතුටක් ලැබෙනවා. ඒවට කියන්නේ ලාමක සතුට කියලා. ප්‍රතිපත්තියක් ගැන මේ දේවල් ගැන දන්නේ නැතුව කෙනෙක් ඉතින් අර වගේ දේවල් වලින් පොඩි ලාමක සතුටක් විඳිනවා එච්චරයි. එයා ශ්‍රාවක නෙමෙයි. එයා ශ්‍රාවකෙක් විදිහට ධර්මයට අනුව ගැලපෙන්නේ. බාහිරින් පෙනේ. කෙස් බාලත් මේ වගේ වුණ පොරවලත් ඉඳී සුදු ඇඳලත් ඉඳී බිම් බලාගෙනත් ශ්‍රාවක නෙමෙයි.
තථාගතයන්ගේ දහම මෙන්න ප්‍රතිපත්තිය. මෙන්න ප්‍රතිපදාව. මෙන්න දහම. ඊට පස්සේ ඔන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ඒ කරුණු 37 බොජ්ජංග ධර්ම හතේ සති සම්බොජ්ජංගේ මේ මොනවද කියන එක හරි ලස්සනට විස්තර වෙනවා. වෙනම තියෙන භාගතුනා දේශනා කරලා සංයුත්තිනිකයි බොජ්ජංග සංයුත්තේ කියලා වෙනම කොටසක්. ඔන්න ධර්මඥානය කියලා ඇති කරගන්න තියෙන්නේ මෙව්වා. වෙන දෙයක් ගැන නෙමෙයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ ටික තමයි සූත්‍ර පිටකය කියලා කියවන්න තියෙන්නේ. මේ ටික ගැන තමයි අභිධර්මයේ කියලා ඉගෙන ගන්න තියෙන්නේ. වෙන දේවල් ටිකක් නෙමෙයි. අභිධර්මයේ පැත්තෙන් හරි ඉගෙන ගන්නවා නම් සූත්‍ර පැත්තෙන් හරි ඉගෙන ගන්නවා නම් කියනකොට තියෙන මේ ටික තමයි. වෙන දහමක් කියලා හම්බෙන්නේ වෙන ටිකක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොනවද මේ බෝධ්‍යංග ධර්මයේ සති ධම්මවිචේ වීරිය. ඒකට අන්න අපි කතා කරපු සතර සම්‍යක්පදාන වීරියම තමයි. වීරිය. ඊට පස්සේ සති ධම්මවිචේ වීරිය පීති. ඒ වීරිය නිසා අන්න හොඳට හිත එකතු වෙනවා ප්‍රීතිය ඇති වෙනවා. පීති සම්බොජ්ජංගේ පස්සද්ධි කය මනස සැහැල්ලු වීම ගැන. මේ හැම එකක් ගැනම දේශනා කරන බලන්නකෝ. පස්සද්ධි සම්බොජ්ජංගේ කියලා. ඒ කය මනස සැහැල්ලු වීම ගැන. එතකොට විරිය, පීති, පස්සද්ධි, සමාධි. ඊට පස්සේ සමාධිය ගැන වෙනම කියලා දෙනවා. සමාධි සම්බොජ්ජංගේ. සමාධි ඊට පස්සේ උපේක්ඛා. උපේක්ඛා සම්බොජ්ජංගේ. උපේක්ෂාවෙන් වාසය කරන හැටි බලන්න හරි ලස්සනයි. මේ එකක් එකක් ගාහනේ බුදුරජාණන් දේශනා කරනවා. විස්තර සහිතව තියෙනවා. ඔන්න දහම. ඔන්න ওই දේවල් වලට තමයි බුදු කෙනෙක් පහළ වුණේ. ඔන්න වෙසක්. මේ වෙසක් මාසෙව ඉඳන්වත් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් තථාගතයන් වහන්සේගේ දහම මොකක්ද කියලා මේ ටික හරියට තේරුම් ගන්නවා කියලා. ඊළඟ අවුරුද්ද වෙසක් එන්න කලින්වත් ඉගෙන ගත්තොත් යන්තම් ඇති. එහෙමවත් පුළුවන් වුණොත් ලොකු දෙයක්. ඊට පස්සේ ඔන්න ඊළඟ එක තමයි කරුණු ඊළඟට අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ බෝධිපාක්ෂික ධර්මයන්ගේ අවසාන එක අට බැගින් තිබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වායාම. ඊට පස්සේ මොකද සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධියනේ. ඒක හරි ලස්සනට විස්තර වෙනවා. මග්ග සංයුක්ත කියලා වෙනම කොටසක් තියෙනවා ධර්මයේ. මාර්ගය ගැන. හරි ලස්සනට. ඒකයි තථාගතයන්ගේ ධර්ම කියලා කියන්නේ. ඔන්නෝ තමයි ධර්මඥානයට ඇති කරගත යුත්තේ. ධර්මඥානය කියන්නේ ඒකයි. නිරේට ආයුෂ කොච්චරද, අරහෙට දුර කොච්චරද, මෙහෙට දුර කොච්චරද, ආස්වාසේ සෞඛ්‍ය පාඩම් උගන්වනවා, ආස්වාස ප්‍රස්වාසය ගැන උගන්වන්නේව. ඒක නෙමෙයි බුදුරජාණන් ධර්ම කියන්නේ. මේකේ ආනිසංස කොච්චරද, අරකේ ආනිසංස කොච්චරද, අරයා රහත්ුනේ මොන පිනින්ද, මෙයා රහත්ුනේ මොන පිනින්ද, අරයා මැරලා ඉපදුනේ කොහෙද, මෙයා මැරලා. ඒක නෙමෙයි තථාගතයන්ගේ ධර්ම කියන්නේ. තමා ගැන සොයනවා කියන්නේ මෙන්න මේ කරුණ ඔස්සේ තමා ගැන ඔහු විමසනවා. කය යථා ස්වභාවය අවබෝධ වන පරිදි දකින්න දැන් සතපට්ඨානෙ පැත්තෙන් කතා කළොත් කය යථා ස්වභාවය අවබෝධ වන පරිදි කාගේ කයද? අල්ලපු ගෙදර මිනිසයාගේද? නෑ තමාගේ. සතර සම්‍යක්ප්‍රදාන වීර්යයට කරගන්න තියෙන කවුද? එහා ගෙදර එක්කනද? නෑ තමන්ට. ඊර්ධිපාදයන් තමන්ට. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම පහ තමන්ට. බල ධර්ම පහ තමන්ට. බොජ්ජංග ධර්ම හත තමන්ට. ආර්ය අෂ්ටාංග මාර්ග ගමන් කිරීම තමා. එතකොට මේ සියල්ල තනිව තමා කරගත යුතු දෙයක්. ඒකයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. ඔන්න දහම මොනවද ඒ ධර්ම ටික? ධර්මයේ හැසිරෙනවා කියන්නේ මොකක්ද? ওই ටිකයි. ඔන්න තථාගතයන් වහන්සේ නමක් පහළ වෙලා දෙවි මිනිසුන්ගේ යහපත පිණිස දේශනා කරන්න කිව්වේ. දේශනා කළේ ඒ ධහම කියන්නේ යන්නේ ඒකයි. ඔන්න ওই ටික තමයි භාගතුන් වහන්සේගේ අපට දෙවි මිනිසුන්ගේ යහපත පිණිස ස්වාක්ඛාත සම්දිට්ඨිය ගුණයෙන් යුක්තයි කියලා දේශනා කළේ.
ඔන්න ඔය කරුණු පුරුදු පුහුණු වෙනවද? අන්න ඒවා ඒ හේතුවෙන් ඔහු අවබෝධය කරා යනවා. පෘථග්ජන භූමියෙන් ඔහු ඉක්මවනවා. ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවක මට්ටමට පැමිණෙනවා. සෝවාන් වෙනවා. සකදාගාමි අනාගාමි අරහත් වෙන මේ බොජ්ජංග ධර්ම සියල්ල බොජ්ජංග මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියල්ල පරිපූර්ණත්වයකට පත් වෙනවා. අන්න ඔහු සසර දුකින් නිදහස් වෙනවා. මොන බුද්ධ ශාසනයක ප්‍රතිඵලය. ආම වශයෙන් සුගතියකට යන්නත් සුගතියකට හරි විදිහට ගිහිල්ලා සුගතියෙන් ගොඩ යන්නත් උපකාර වෙන්නේ මෙන්න මේ කරුණු 37 තමයි. සුගතියකට ගිහිල්ලත් අනාථ නොවෙන්න. මොකද සුගතියට ගිහිල්ලා සමහර අයත් සනාථ වෙන්නේ නැණි අනාථ වෙනවනේ. සුගතිය ගිහිල්ලත් අනාථ නොවි සුගතියත් සනාථ වෙන්න උපකාර වෙන්නේ. ඒකයි දෙවි මිනිසුන්ටම කියලා දේශනා කළේ. මෙන්න මේ කරුණු 37යි. සුගතියකට ගියත් ගොඩ යන්න උපකාර වෙන්නේ එතකොට මේ දේ. ඒ නිසා මේ කරුණු කාරණාවන් හොඳට ඉගෙන ගන්න. තථාගතයන් වහන්සේගේ ධහම මොකද්ද කියලා සොයන්න. මේ දහම් ටික ඔබට ඉගෙන ගත්තොත් සෝ ධම්මං පස්සති අන්න දහම දකීද මෙන්න මේ කරුණු 37 දකීද දහම කිව්වේ ඒකයි. සෝ ධම්මං පස්සති සෝමං පස්සති කිව්වේ භාගතුන් වහන්සේ දැකගත හැක්කේය. අන්න ඒකයි ශාසුනස දකින්නවා කියලා කියන්නේ. ශාසුනස අපිට දකින්න බෑ පිළිමකින්. පිළිම තියන්න එපා කියනව නෙමෙයි මේ. නමුත් අපි උත්සාහ කරන්නේ කෙනෙක් හිතන්නේ සාමාන්‍ය පුද්ගලයා හිතන්නේ ඒකනේ. පිළිමයකට වඩා ආමිෂයෙන් පැත්තකින් වඩා යම් කෙනෙක් ප්‍රතිපත්තියේ හැසිරෙන කෙනෙක් දන්නවා ඇති. ඒ දකින්න දැක්මට වඩා ශාසුනාසේ මහත් ලෙස පුළුල් ලෙස තව දකින්න පුළුවන්. මෙන්න මේ ධහම තුලින්. ඒකයි ශාසුනාසේ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. මිනිස ධහම එකයි. මෙලෙස ධහම තුලින් ශාසුන් වහන්සේ දකිමින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. විස්මිත සම්බුදු නුවණ සදහම් දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ පින්වත් ධර්මදාන කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින් කියලා සඳහන් කරනවා. රැස් කරගන්ට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා සක්දෙව් රජුන් දතරාෂ්ඨ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙව් මහරජ දරුවන් ආලවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට මේ පින් බීමට අධිග්‍රහිතව සිටිනා වූ සියලු දෙවියන්ට සුමන සමන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගුත්වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝද ඔබ අප හැම දෙනාගේම ඉෂ්ට දේවතාවුරුද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන දිව්‍යාවසයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂා උදව්පකාර ඔබ අප හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම ඒ දායකත්ව දුරු පින්නතුන් නමින් මීට මාස 3කට පෙරෙහිදී මිය පරලොව ගිය ලලිතා සිරිවර්ධන මෑණියන්ට මීට වසර 15කට පෙරෙහිදී මිය පරලොව ගිය ලක්ෂ්මන් වනිගසේකර පියාණන්ට මිය පරලොව ගිය මාලනී පෙරේරා මෑණියන්ට සහ ලාල් ප්‍රනාන්දු පියාණන්ට මීට වසර 19කට පෙරෙහිදී මිය පරලොව ගිය කරුණාවති රංචගොඩ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන් ඇතනම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම සත්කමක් සිදු කිරීමට බලාපොරොත්තු වන සේපාලිකා වනිගසේකර මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. කිසි බාධාවකින් කරදරයකින් තොරව ඒ සත්කමෙහි කටයුතු සාර්ථකව සිදු කරගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් සුවසේ ජීවිතයට පින් දහම් රැස් කර ගැනීම පිණිසත් මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා.
ඒ වගේම එල්.ඒ. බඳුලතා මෑණියන්ට, ශ්‍රියා පෙරේරා මෑණියන්ට සහ ලීලා පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වය දරූ ඒ ධර්මදාන කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී හැම දිනාමත් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ආයු වර්ණ සප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දනමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඒ හැම දිනාටමත් සුවසේ ජීවිතවලට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන ලබන්න මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප රැස් කරන්නා වූ සියලු පින් සම ලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් අප ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාභෝධය පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම ලක්වාසී ලෝවාසී ගුණ දහම් වඩන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයෙන් යුක්තව උතුම් ධර්මයේ හැසිරෙන්න මේ සියලු පින් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම දෙමාපියන්ට, ගුරුවර, නෑදෑහිත මිතුරු ඇතුළු සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන අන් අයරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් සමලස අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාටමත් සුවසේ පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධය පිණිස මේ සියලු පිනුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.